right? එහෙනම් third normalize වෙන්න නම් මොකද වෙන්න ඕනේ? එයා second normalize වෙලා ඉන්න ඕනේ. If it is in second normal, it should in first normal as well. මම ඇහුවොත් third normalize වෙලා ඉන්න table එකක් දිහා බලලා මම ඇහුවොත් මේක second normalized කියලා කිව්වොත් ඔයාලට ඔව් කියන්න වෙනවා. Why? Because it is in the second normal as well. Right? දැන් තුන්වෙනි ප්‍රමිතිකරණයේ table එකක් දිහා බලලා මම කියනවා මේක දෙවෙනි ප්‍රමිතිකරණයේද? ඒකට ඔයාලට කියන්න ඕනේ yes, ඔව් කියලා කියන්න පුළුවන් වෙනවා. Right. දැන් අපි කතා කරන්න හදන්නේ transitive dependent ගැන. Transitive dependent කියන්නේ මෙන්න මෙතන වඩ දැක්කා. මම මේක චුට්ටක් මකන්නම් නැත්නම් ඔයගොල්ලන්ට පැහැදිලි නැති වේ රූප සටහන. මෙතන පෙන්නලා තියෙනවා key එකක්. හොඳට පැහැදිලිව පේනවා key එකක්. මොකක්ද මේ key එක? ඒ තමයි අපේ host table එකේ key එක host code එක. දැන් හැමෝම depend වෙලා ඉන්නවා මේ වගේ depend වෙනවා. ඒ key එකක් නම් depend වෙන්න ඕනේනේ. key එකක් නම් depend වෙන්න ඕනේ. මෙයාත් depend. right මම මේ අඳින්නේ dependence අඳිනකොට ඊතලේ යන විදිහ බලන්න primary key එකෙන් ඊතලේ අනිත් පැත්තටයි යන්නේ. right ඒත් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම මෙතන චුට්ටක් මේක මකනවා මේ. අන්න හරි. දැන් ඊතල ටික යන හැටි දැක්කනේ. right දැන් මම කරන්න හදන්නේ මෙහෙමයි. දැන් මෙතන පොඩ්ඩක් බලන්න. මෙන්න මේ key එක ගත්තොත් ඒකේ නම lecturer code lecturer name එහෙනම් lecture name depend වෙනවා මේකම. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ඊතල දෙකක් ඇවිල්ලා මෙතන නම් මෙයා සුදුසු නෑ. කොටින්ම කියනවා නම් key එකක් නොවන කෙනෙක් මත එතන ඉන්න කෙනෙක් depend වෙනවා. කැරල්ලක් ඇවිල්ලා. නායකයා මෙතන වෙන කෙනෙක් මත depend වෙනවා. right අර පන්ති කාමරයේදී ගුරුවරයා උගන්වනකොට මෙතන ළමෙක් මෙතන ළමයෙක් එක්ක කතා බහ කරනවා. එතකොට එතෙන් පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ. right එහෙනම් අපි මොකද කරන්නේ? transitive dependence remove කරන්න ඕනේ. So you and doesn't have transitive dependence. සංක්‍රාන්ති පරායතතාවය නැති කරන්න ඕනේ. මෙන්න තියෙනවා සංක්‍රාන්තිපයි මම අර කියපු ඊතල ගහපු දෙක මෙන්න මේක සුදුසු නැහැ. එහෙනම් ඒක ඉවත් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? employee name employee number මත ඔක්කොම depend වෙද්දි department පොඩ්ඩක් department number මත depend වෙනවා. එහෙනම් මේ දෙන්නම අයින් කරලා දාන්න ඕනේ. එහෙනම් කොහොමද කරන්නේ? මෙන්න කරන සුදුසුම ක්‍රමය කැරලි ගහපු දෙන්න අයින් කරලා දානවා මෙතෙන්ට. අනික් එක්කෙනා ඉතුරු වෙච්ච එක්කෙනා තියාගන්න. ඉතුරු වෙච්ච එක්කෙනා මෙයා විතරයි. එයා තියාගන්න. ඇයි ඉතින් මෙයාව තියාගත්තේ? එයාව තියාගත්තේ? එයාව තියාගත්තේ link එක generate කරන්න. මේ link එක තමයි foreign key link එක. නැත්තම් මම දන්නේ නැහැනේ මොන employee මොන department එකේද කියලා. right එහෙනම් මෙන්න වෙච්ච වැරද්ද මෙන්න වැරද්ද හදනවා. මෙතනයි වැරද්ද තියෙන්නේ. මෙන්න මේ වැරද්ද හදන්නේ. හදන හැටි බලන්න. මෙතනයි වැරද්ද බලන්න අඳුර ගන්න වැරද්ද. transitive dependent English වලින් මම ආයෙ දෙන්නම් definition එක. One or more attribute are functionally depend on non-key attribute. Non-key attribute. මේ යතුරක් නොවන එකක් මත depend වෙලා නම් එයා ඇදලා දානවා එළියට. මෙතෙන්ට දාලා relationship එක මෙහෙම ගන්නවා. අපිට පුරුදු කොහමද ඊතලේ දාන relationship එක? primary key දිහා බලාගෙන ඉන්න ඕනේ. relationship එක දාන්නේ එහෙම. දැන් ඊයේ දාද්දී ඔයගොල්ලන් මාව හැදුවා නේද? right කියන්නේ හොඳ සිහියෙන් ඔයගොල්ලන් ඉන්නවා. ඉතාලම හොඳ. ඔන්න අපි දැන් අපි යනවා මේ ප්‍රශ්නේ මම ඊයේ කරපු නිසා මම මේකට අපව වෙලාව ගන්න නැහැ. මේකටත් මම ගන්නෙ නැහැ. 2018 ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්න පත්‍රය අතර ගන්නවා. අද මම බලාගෙන හිටියා සස්මිතයි තවකුයි දෙන්නෙක්ම උත්තර අප්ලෝඩ් කළා. මම අද ඔයාලගේ උත්තර ටික එළියට අරගෙන කතා කරන්න ලෑස්ති වෙලා ඇවිල්ලා ඉන්නවා. right? හරි. ඔයගලන්ට පුළුවන් 2018 ප්‍රශ්න පත්‍රය අතර ගන්න. ඒකේ දාලා තියෙනවා the following two tables class student are constructed by using the entity relationship shown in figure. දීලා තියෙනවා ER එකක් දීලා තියෙනවා. මම ප්‍රශ්න පත්‍රයටම යන්නම්. right. මෙතන පෙන්නනවා class ID, class name, teacher, class teacher, ඒ වගේම stream, year කියලා දීලා තියෙනවා. ඊළඟට student ගේ දීලා තියෙනවා class ID,
surname, initial, birthday ඒවා දාලා තියෙනවා. හරි. දැන් relationship එකක් දෙන්න බලන්න මට මෙතන අඳින්න පුළුවන් බෝඩ් එකේ. අඳින්න බලන්න. අපි පේපර් එකකට පොඩ්ඩක් යන්න බලන්න. පේපර් එකේ තමයි හොඳටම ගන්න පුළුවන් මේ. අපුතෙක් ඇඳා එයා හරි ඇඳපු විදිහ හරියටම හරි. පුතේ තප්පරයක් දෙන්න මට 2018 පේපර් එක පෙළ ගන්න. right මම පේපර් එක ගන්නයි හදන්නේ. මෙන්න තියෙන පුතේ පේපර් එක. මෙන්න තියෙනවා ER එක. හරි. දැන් ඔයාලට පුළුවන් අදහස ගන්න. පුතේ බලන්න මේකේ class ID එක තියෙනවා. මෙතන class ID එක classes දෙකක් මේ එක student ගාව තියෙනවා. මේකේ ආන්න හරි. පුතා අඳින්න බලන්න. කොහටද ඊතලේ යන්නේ? very nice, very good. කොහොමද relationship එක පුතේ? මොකද්ද relationship එක පුතේ මෙතන? දැන් මෙයා පෙන්නන්නේ ලස්සනට මෙයා පෙන්නනවා මෙතනින් මෙහෙම ගිහිල්ලා යනවා මේ foreign key එක very nice පුතා අපි ඉගෙනගෙන තියනවා නේද primary key එක foreign key එක එහෙනම් foreign key එක එකතු වෙන්නේ many පැත්තට කවුද මේ many පැත්ත ළමයි ගොඩයි එක පන්තියයි එක ඔප්පු වෙනවා මේ 1 කියන පන්තියේ ළමුන් දෙදෙනෙක් ඉන්නවා ඒ කියන්නේ එක පන්තියයි ළමුන් ඉන්නවා ඊට වඩා පේනව නේද මෙතනින් අපිට හොයාගන්න පුළුවන් උත්තරේ සහ ෆොරින් කී එක එකතු වෙන්නේ මෙනි පැත්තට කියන තියරි එක අපි දන්නවා එහෙනම් අපේ ER වල අපි ER එක ගාවට යන් මෙතන ක්ලාස් වල එකයි ස්ටුඩන්ට්ලා ගොඩයි එහෙනම් ටේබල් එකේදී මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවා හරි ඔන්න දැන් මම යනවා ඊළඟ ප්‍රශ්නෙට on the lesson prashna are the two tables student and class in second normal form explain the reason answer refer to the tables right ඊට පස්සේ ලස්සනම ප්‍රශ්නය අහනවා briefly explain the key advantage of normalization ප්‍රමිතිකරණයේ වාසි මම සිංහල මාධ්‍ය දරුවන්ට ප්‍රශ්න පත්‍රය කියවනවා මෙතන අහන්නේ මේ ස්ටුඩන්ට් වගු දෙකේ ප්‍රමිතිකරණය පවතිනවාද කියලා අහනවා මේ දෙකම ඒ වගේම අහනවා ප්‍රමිතිකරණයේ වාසියක් කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් ඔයාලගේ පිළිතුරු ටිකට මම යනවා. ඕලගේ පිළිතුරු මොකද වෙන්නේ මේකේ? මට අප්ලෝඩ් කරලා තියෙනවා පිළිතුරු කීපයක්. දෙදස් 18 සස්මිත කළා නැහැ නිමෝදි කළා 18 නැද්ද කවුරුත් කළා නෑ ඒ නිමෝදි කළා තියෙන්නේ 18 උත්තරේ දැන් දෙන්නකෝ බලන්න කට්ටිය 18 ප්‍රශ්නේ නැවත බලන්න උත්තරේ දෙන්න මට හොඳ දරුවෝ වගේ මං අහන්නේ මේක ප්‍රමිතිකරණය වෙලාද දෙක ප්‍රමිතිකරණයේද බලන්න මොනවා හරි partial dependent transitive dependent මොනවා හරි දේවල් ටිකක් තියනවාද කියලා මෙයාගෙත් බලන්න උත්තරේ ලියන්න
මොකද උත්තරේ? ඔව් කියන්න. උත්තරේ දීලා තියෙනකෝ. chat එකේවත් දාලාද උත්තරේ? හරි කියන්න මට මේක ප්‍රමිතිකරණය කවුරුද දැන් අත උස්සලා කතා කරන්න ඕනේ හොඳ දරුවනේ. කියන්න බලන්න. ඔයාලට දැන් කතා කරන්න පුළුවන් පුතේ. කියන්න උත්තරේ. මම අහන්නේ පළමු ප්‍රමිතිකරණය දෙවෙනි ප්‍රමිතිකරණයද කියලා අහන්නේ. මං කියන කෙනා කියන්න බලන්න. මහේනි කියන්න බලන්න. මහේනි ඉන්නවා. විනුකි බණ්ඩාර. කො කතා කරන්නේ දැන්? second normal form එකේ තමයි ඉන්නේ. එතකොට අහන ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? දෙවෙනි ප්‍රමිතිකරණයද කියලා කියන්නේ. ඒතර ඔයා මොකද්ද කියන්න ඕනේ? second normal form කියන එක ඒක කියන්න ඕනේ ටේබල් එකේ ඇතුලේ. කොහොමද අපි කියන්නේ? අංක 1 ඔව් කියලා කිව්වොත් ඔයාලට ලකුණක් ලැබෙනවා පුතේ ලකුණ. ඔව්. එහෙමනම් ඔයා කියන්න ඕනේ both student and class table in first normal form. ඒක පළවෙනි ප්‍රමිතිකරණයේ තියෙනවා. ඒ වගේම ඒවා අර විදිහටම ඒකේ කියන්නේ පළමු ප්‍රමිතිකරණයේ තියෙන්න ඕනේ දෙවෙනි ප්‍රමිතිකරණයට යන්න. එතෙන්දී අපි මේකට නෙමෙයි බලලා තියෙන්නේ. මෙන්න මේක බලන්න. fully functionally depend on the primary keys. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් no partial dependent කියලා කියන්න ඕනේ. මං කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඔයා මේක කියන්න ඕනේ මේක ආංශික පරායත්තතා නැහැ. තව විදිහකට කියනවා නම් සමහර දරුවෝ දාලා තිබුණා මේක තියෙන තුන්වෙනි ප්‍රමිතිකරණේ. ඒ කියන්නේ මේක තියෙන තුන්වෙනි ප්‍රමිතිකරණේ. ඒ කියන්නේ transitive dependent නෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් දෙවෙනි ප්‍රමිතිකරණේ. මම කියපු කතාව තේරුණාද? ඒ කියන්නේ කිසියම් ටේබල් එකක් දෙක ප්‍රමිතිකරණය කියන්නේ තුනේ එකක් එක දෙක ප්‍රමිතිකරණය තමයි. මේගොල්ලන්ගේ අහන ප්‍රශ්න දෙකද කියලානේ. ඉතින් තුනේ පන්තියේ කෙනෙකුට තමයි දෙක පාස් දව් දෙකේ ඉඳලා තමයි ආවේ. තේරෙනවද? මේකෙදි උත්තර දුන්නා අපි කිසියම් කෙනෙක් they are in third normal so no transitive dependency. එතකොට ඒ හින්දා එක second normal form කියලා කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. දැන් අපි ලියාගමුකෝ සිංහල මාධ්‍යවල දරුවන්ගේ ආන්සර් එක. ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඔව් එය ආංශික පරායත්තතාවයේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි ප්‍රමිතිකරණේ. තව ළමයෙක්ට කියන්න පුළුවන්. ඔව් එය තුන්වෙනි ප්‍රමිතිකරණේ. ඒ කියන්නේ අපි කියනවා මේ ආංශික පරායත්තතාවය නෙමෙයි. නම බලා ගන්න මට එකපාරට අමතක වුණා. සංක්‍රාන්ත පරායත්තතාවයේ වී ඇත. ඒ කියන්නේ ඒ දෙවෙනි ප්‍රමිතිකරණේ තමයි. දැක්කද මේ කියලා තියෙනවා මේ තුන්වෙනි ප්‍රමිතිකරණය නම් දෙක ප්‍රමිතිකරණය වෙන්න ඕනේ. අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකට පිළිතුර දෙන්න ඕනේ. එයාලා අහන්නේ දෙක ප්‍රමිතිකරණය ගැන. ඉතින් දෙක ප්‍රමිතිකරණය කියන්නේ තුනක් දෙකේ තමයි. ඊළඟට අපි මේ මගේ ආන්සර්ස් හොයලා දෙනවා. මෙතන පූර්ණ පරායත්තතාවය ඇත. සංක්‍රාන්ති පරායත්තතාවය ඒ කියන්නේ transitive dependence නිසා third normal ඒ නිසා second normal form කියලා මේ රතු පාටින් ලියලා තියෙනවා. ඒතර සර්ලලා මෙන්න මේකටත් ලකුණු දෙන්න කියලා දුන්නා. මම මේ රතු පාටින් දාගත්ත එකක් තමයි ඔයාලට මේ පෙන්නලා දෙන්නේ. එහෙනම් ආංශික නැත්නම් partial dependency නෑ කියන එක දැම්මත් ලකුණු ගන්න පුළුවන්. ඉතින් ඒක එහෙම කවුරු හරි දරුවෙක් ලියුවා නම් ඒ දරුවට ඒ අදාළ ලකුණු ප්‍රමාණය ගන්න. explanation එකට ලකුණු 3යි. ඒතර මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 4යි. මහ ලොකු ලකුණු ප්‍රමාණයක් ඒ දරුවන්ට ලැබෙනවා. තව විදිහකට කියනවා නම් අර ටිප් එක composite key නෑ. ඒ කියන්නේ second normal partial නෑ කියලා හොයාගන්න පුළුවන් කියන එක ටිප් එකක් විදිහට බලන්න. සංයුක්ත නතුරු නැති නිසා කියන එක ගන්න පුළුවන්. දැන් තේරුණා නේද? එතකොට ඔයාලට මම මේ රතු පාටින් දාපුවා මම මේක අප්ලෝඩ් කරලානේ තියෙන්නේ. දාපුවා ප්‍රශ්න පත්‍රය ඩිස්කස් කරද්දී අපි ලියාගත්තේ ඒවා සහ ඒ සර්ලා බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අවුරුද්දේ මේ හදපු කට්ටියම තමයි ඔයගොල්ලන්ට සෙට් වෙන්නේ 20 කට්ටියට. එතකොට يعني එක දිගට ප්‍රශ්න පත්‍ර කිරීමේ වාසියක් තියෙනවා කියලා මම කිව්වනේ. 120යි ප්‍රශ්න පත්‍රයක වෙනසක් වෙන්නේ.
ඊළඟට අපි කතා කරනවා ප්‍රමිතිකරණයේ වාසී කෙටියෙන් විස්තර කරන්න කියලා. ඔන්න දැන් හොඳට ලියා ගන්න පුළුවන් ඔයගලන්ට. මං අර කිව්වේ විදිහටම මතකයි නේද? මෙතන no නෙවෙයි minimal duplication කියන එක තමයි අපේ හොඳම point එක විදිහට දාලා තියෙන්නේ. ඒ වගේම දාන්න පුළුවන් data integrity and consistency maintain. මොකද්ද consist කියන්නේ? සංගතයි මුළු දත්ත සමුදායම සංගතයි. එක වගේ වෙනස් එක තැනක් වෙනස් කරාම හැම තැනම වෙනස් වෙනවා කියන එකයි consistency කියන්නේ. integrity and consistency maintain. අන්න ලියා ගන්න විශේෂ කාරණාවක් විදිහට. ඊළඟට minimum duplicate. smaller data bases එකකට ලකුණු ගන්න පුළුවන්. මේ ලකුණම තමයි එකට යන්නේ. ඒ වගේම දාන්න පුළුවන් data integrity, no update, deletion, anomalize, insert, anomalize. අර අපි කතා කරේ. අන්න ඒක දාන්න පුළුවන්. ඒ වගේම better performance underline කරපු එක better performance. ඒ හින්දා speed වෙනවා. ඔයාලා මේ පුතේ මේ answers පළවෙනි එක විතරක් දැනගත්තා මට ඇති කියන එක එපා. MCQ වල මේවා අහන්න පුළුවන්. ප්‍රමිතිකරණයේ වාසියක් නොවේ කියලා මේවා ඔක්කොම දාලා හතරක් මෙතනින් දාලා එකක් වෙන එකක් දාන්න පුළුවන්. එහෙනම් better performance උත් normalize එකේ වාසියක් විදිහට ඔබ දකින්න ඕනේ. right? ඒ වගේ මේ points ඔක්කොම හොඳට බලාගෙන තියාගන්න. එහෙම නැත්නම් අමාරුයි ඊළඟ මේකට යන්න. මොකද marking scheme තමයි අනාගත papers වල උත්තර බවට පත් වෙන්නේ. right? ඊට පස්සේ දාගන්න පුළුවන් ඔයාලට easy to maintain කියන උත්තරයක් යන්න පුළුවන්. database maintain කරනකොට පහසුයි. ඒ වගේම update run quickly. ඒ වගේම insert run quickly. SQL එකම insert කරනවා හරිය ඒක තනයිනේ වෙනස් වෙන්නේ. right? tables are usually smaller. right? ඔය විදිහේ මේ පිළිතුරු ටික ගන්න. සිංහල මාධ්‍ය දරුවොත් බලා ගන්න. දත්ත අනුපිටපත් වීම නොවේ නෙවේ හරි එක තමයි අඩුවේ. right? ඒ වගේම දත්ත විශ්වාසනීය බව යාවත්කාලීන කිරීම මැකීම ඇතුළත් කිරීමේ ව්‍යාකූලතා නොමැත. anomalize කිරීම. හරි සාධනය කියන්නේ හරි වේගෙන් දත්තවලට වගු වලට ප්‍රවේශ වෙන්න ඒවා නඩත්තු කිරීම පහසුයි ඒවා දාන්න පුළුවන්. ඒ වගේම වඩා නිර්වෘල් සහ නඩත්තු කිරීමේ පහසුව යාවත්කාලීන කිරීම කාර්යක්ෂම වීම බහුවිධ ස්ථානවල දත්ත අනුපිටපත් වීම නෑ. තැන් වල දත්ත දැනෙන්නේ නෑ. right? දත්ත ඇතුළත් කිරීම පහසුයි වඩා කාර්යක්ෂමයි. ඒ වගේම වගු වල ප්‍රමිතිකරණය නොවිට වගු සාමාන්‍යයෙන් වගු ප්‍රමිතිකරණය නොවිට වගු සාමාන්‍යයෙන් කුඩා වේ. එයින් වගු නිසා ඉහළ කාර්යසල මේ කියන්නේ තරකම තමයි වගු අතරම කතන්දරේ මේකයි වගු කුඩා කෑලි වලට ගමන් සර්චින් හැම හරි ලේසි ටට්ටක් ගාලා සර්ච් කරන්න පුළුවන් පහට. ඒ වගුවේ දිග දැන් මෙහි මගේ දිග වගුවක් කියවනෝ වෙනකොට පොඩි වගු දෙකක් එක්ක යන එක ලේසි. right? ඒතර සර්ච් කරනකොට ඒවා පහසුයි. පුතාලා හොඳ දරුවෝ වගේ මේ ටික පිළිවෙලකට පොතේ දාගන්න ප්‍රමිතිකරණය යටතේ. ඒතර ප්‍රමිතිකරණ ස්ටෙප්ස් ටික ලියාගෙන 2021 ළමයි ප්‍රමිතිකරණයේ වාසිය කියලා ලස්සනට මේක දාගන්න ඕනේ. ඒතර ප්‍රමිතිකරණ ටික ලස්සනට වගුත් සමග දාගන්න. මම ඒකට printed note එකක් ක්ලාස් කරලා තියෙනවා. කපලා අලෝ ගන්න තමයි මම දුන්නේ. මොකද ඔයගලන්ට මේවා අඳින්න අමාරු නිසා. වගු අඳින්න අමාරු නිසා මම ඒක පෙන්නන්නම්. මේක පිටර තියෙනවා නම් අනිවාර්යෙන් පෙන්නනවා. ප්‍රමිතිකරණයේ සම්බන්ධයෙන් මම ඔයගලන්ට normalization මෙන්න මේ spreadsheet එක මම දෙනවා. ඔයාලා හිමින් පුළුවන් වෙච්ච වෙලාවක මෙන්න මේක තමයි අඳගත යුතු වෙන්නේ. මේ තමයි අර normalize වෙච්ච නැති එක. මේ first normalize වෙනකොට මේ second normalize වෙලා මේ third එකට යනකොට මෙන්න මෙතන මේ ටික තමයි third එක. මේ ටික third එක. එතන ඔයා මම මේක තමයි මගේ දරුවන්ට දුන්නේ print කරලා. ඒගොල්ලන් සමහර දරුවෝ මේක කපලා අලෝ ගත්තා. එතකොට ඒක පහසු වුණා මට. right? එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේක කපලා අලෝ ගන්න. එහෙම නැත්නම් මේක ලස්සනට ඇඳ ගන්න පුළුවන් පොතේ. අර normalize කියන කොටස් ටික ඔක්කොම ලස්සනට දා ගන්න පුළුවන්. එතකොට එහෙම කරගත්තා නම් ගොඩක් ලේසි වෙනවා.
ලස්සන නෝට් එකක් නිර්මාණය වෙනවා. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නේ මම කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඊළඟ ප්‍රශ්නේ මම කතා කරන්න මෙන්න මේක. මේකට යමුකෝ. right මේ පෙන්නලා තියෙන්නේ මෙතන පෙන්නලා තියෙනවා ඔන්න ඩිපෙන්ඩන්සි පෙන්නලා තියෙනවා. පුතේ ඩිපෙන්ඩන්සි පෙන්නන හැටි බලන්න මේක කීස් දෙකක් විදිහට අරගෙන I date එකයි property number එකයි අරගෙන I time a address කොහොම දාගෙන තියෙනවා. right ඒ primary key එක මෙතන මේ. එතකොට මෙතන මෙයා partial dependent එකක් පේනවනේ භාගයක් මේ. a address එකයි property number එක. එහෙනම් partial dependent. මෙතන ගැටලුවක් තියෙනවා. ඔයාලා check කරන්න ඕනේ ඊතල එනවා නම් තමයි check කරන්න ඕනේ. මෙතන staff number staff name මේ මෙතන මේ මොකක්ද transitive dependence මේ තව උදාහරණයක් normalization කරන්න කියලා මම දීපු table එක. right ඒක බලන්න ඊළඟට මම මේක දුන්නා ඕගොල්ලන්ට හදන්න. ඇත්තටම මම මේක පන්තියේ දීපු එකක්. student grade report කියන table එක ගත්තාම student number student name මේකේ dependency මම දෙන්න ඕනේ ඇත්තටම. අපි මේක කරමු. මේක කරනකොට අපි dependency මම දෙනවා. මම dependency ටික දෙන්න. මේ dependency මෙතන. right? ඊළඟට course number එකත් මෙතන highlight කරලා තියෙන්න ඕනේ. right? course name course මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට instructor number instructor name මෙතන transitive dependency එකක් තියෙනවා. ඒ වගේම instructor location ඒකත් ප්‍රශ්නයක් වෙනවා. right මේ තොරතුරු ටික අරගෙන ඔයා මේ table normalize කරලා දුන්නොත් මට අවසාන third normalize එකට ගියොත් මොකක්ද එන්නේ කියන එක අද upload කරන්න ඕන අද homework එක විදිහට මම මේක දෙන්නම්. right දැන් මම යන්න හදන්නේ මේක answers ටික තියෙනවා එතන මේක බලන්න නැතුව කරන්න ඕනේ. හොඳේ බලන්න නැතුව කරන්න ඕනේ. right ඊළඟට මම දීලා තියෙන ඊළඟ ප්‍රශ්න තමයි මේක. මේ primary keys C1 C3 primary keys. මේ dependent මේ බලන්න භාගෙට dependent වෙලා තියෙනවා මේ partial dependent. මෙතන තියෙනවා transitive dependence එක. මේ key එකක් නොවන එකක් මත ඉඳලා තියෙනවා. මම ඕක හොරෙන් හොයන්නේ කොහොමද නේද? ඊතල එනවා නම් එක්කෙනෙකුට දෙකක් එතන ප්‍රශ්නයක් නේ. ඕක හදන්නේ කොහොමද? අපි මේක හදමු බලන්න. second normalize එකේදී මොකද්ද වෙන්නේ? මේක second normalize වෙනකොට මේක මෙහෙම වෙනවා. C1 C2 ඒ කියන්නේ C1 underline කරනවා C2 මේක මෙන්න මේක එනම ගන්න. ඊට පස්සේ මේක ගන්නවා එළියට. C1 C3 එක C1 C3 එක මේ දෙක ගන්නවා. C4 and C5. හැබැයි මෙතන තියෙනවා මොකද්ද? transitive dependent එකක් මෙතන වැඩ කරනවා. එහෙනම් මේක කඩනවා ඊළඟ level එකේදී. අන්න එක කැඩුවා. මොකද්ද කැඩුවේ? C4 C5 එක කැඩුවා. C4 C5 මෙතනින් relationship එක build කරලා දුන්නා. third normalization. ඒතර ඔයා පිළිවෙලට මේ ප්‍රශ්න දිහා බලලා මේකේ පළවෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව කියලා ගන්න ඕනේ. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙත් ඔයාලට කරන්න පුළුවන් අර විදිහමයි. මේකේ keys පෙන්නලා තියෙනවා. keys කවුද? මේ දෙන composite key එකක්. මෙන්න transitive dependency එකක්. මෙන්න partial dependency. මේක පෙන්නන්න බලන්න. මේක කවුරු හරි කෙනෙක් ලියන්න බලන්න ෆස්ට් එකේ. මම කියන්නම් අත උස්සලා ලියන්න කැමති කෙනෙක් මේක. ඉක්මනින් අත උස්සන්න පුතේ. ලියන්න කැමති කෙනෙක් අත උස්සන්න අපි ඉන්න උදව් වෙන්න. අපිට වෙලා නැහැ ඉක්මනට අත උස්සන්න හොඳ පුතා වගේ. කවුරු හරි කෙනෙක් අත උස්සන්න මම උදව් වෙනවා. රජිනි බලන්න try එකක් දෙන්න. විනුකි ගන්න. විනුකි කරන්න. very good විනුකි. හරි ගන්න බලනවා. ලියන්න පුළුවන් නේද ඔයගලන්ට? ලියන්න බලන්න. මේ composite key එකක්.
මුලින්ම මොකද්ද වෙන්නේ? කවුද අඳින්නේ මුලින්ම? අපි කවුරු හරි එක්කෙනෙක් අඳිමුද හොඳ දරුවෝ වගේ? හරිඳු පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ හරිඳු. හරිඳු මම උදව් කරන්නම්. හරිඳු පටන් ගන්න. AB composite එකක් පුතේ. මට මේකේ අර ටයිප් කරන්න බෑ මේ ෆෝන් එකකින් ඉන්න හින්දා. ෆෝන් එකේ ඉන්න අය. කාටද පුළුවන්? පුළුවන් කෙනෙක් අත උස්සන්න. very good. ඔන්න එක්කෙනෙක් පටන් ගන්න තියෙනවා. බලමු කවුද කියලා. Karishka, very nice. හරි. ඊට පස්සේ A B දෙන්නගෙම මත දෙන්නම අන්ඩර්ලයින් කරන රවිෂ්ක. A B දෙන්නම අන්ඩර්ලයින් කරලා very good. හරි. F E C G එච්චරයි. F පුතේ C को C තෝන C දැන් හරි. දැන් මේ බලන්න මේ දරුවා හරියටම කරා. එතකොට මේක දෙවෙනි ප්‍රමිතිකරණයේදී මේක වෙලා තියෙනවා. මෙයා partial dependency අයින් කරනවා මෙතෙන්දී. ඔන්න එයා partial dependent අයින් කරා. අයින් කරලා ඉවරලා එයා transitive dependence තියාගෙන හිටියා. මෙතන transitive තියෙනවා. එයාට පේනවා ඒක. transitive එක මම පෙන්නන්නම් FG මෙන්න මේක තියෙනවා. right. දැන් ඔයා තුන්වෙනි ප්‍රමිතිකරණය මෙතන ලියන්න බලන්න. AE තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. AE තියෙනවා. හරි. ඒක හරි. දැන් ඔයා කඩා ගන්න බණ ඉතුරුට. AB ට ඇත්තටම ප්‍රශ්නයක් නැත්තේ කවුද? C විතරයි. C විතරයි ඇත්තටම ප්‍රශ්නයක් නැත්තේ. මේක අන්ඩර්ලයින්. very nice. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ F ට කියනවා හරි ඔයා ගිහිල්ලා හදාගන්න. F ට කියනවා අන්ඩර්ලයින් කරන්න F G. හරි. මේ F මෙතන තිබ්බේ ඇයි? විනුකි නියමයි ඔයා. විනුකි හොඳයි. මෙතන අපි කියනවා රිලේෂන්ෂිප් එක කියලා. නියමයි විනුකි. right? හරි. එතකොට ওই විදිහට තමයි අපි අරගෙන යන්නේ. එතකොට අපි යමු අපේ ප්‍රශ්න පත්‍රයට. right. හරි. ඔයගොල්ලන් අඳපු එක හරියටම හරි. මම මේක මකලා හරි ඔයගොල්ලෝ මකලා තියෙන්නේ නේ. very nice. very good. very good. හරි. අපි යමු 2019 මගේ පළවෙනි ප්‍රශ්න උඩටම ගියොත් බලන්න පුළුවන්. ඔන්න මේ ප්‍රශ්න පත්‍රයේ මේකේ අහනවා normalize හරි. ඔන්න දැන් customer vehicle owner vehicle කියන දේ අපි ඊයේ කතා කරපු ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික ඩිස්කස් කරන්නයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. එතකොට පළවෙනි එක කියනවා අහන්නේ මෙන්න මෙතන අහනවා ප්‍රශ්නේ මෙතනයි. In which normal form do above relations given in 1 2 3 දැන් ඔයා කියන්න එක මොන ප්‍රමිතිකරණයේද? අපි ගිහින් බලමු එක මොන ප්‍රමිතිකරණයේද? එක එක මොන ප්‍රමිතිකරණයේද? මෙතන තියෙනවා එක වචනයක් දාලා
postal code කතාවට මෙන්න මෙතන තිබුණ එක තැනක් මෙතන city and postal code ගත්තහම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ මෙතන transitive depend very nice postal code depend on the city ඕමය වචන නිසා අපිට මේක තියෙන්නේ partial dependent නැහැ නමුත් transitive dependent පවතී එහෙනම් පිළිතුරු ලියා ගන්න ඔයාලට පිළිතුරු ටික මම දෙනවා පිළිතුරු ටික මම පෙන්නනවා ප්‍රශ්නෙත් එක්කම යන්න හොඳ දරුවෝ වගේ එතකොට ඔයගොල්ලන්ට තවත් තේරෙනවා මේක පස්වෙනි ප්‍රශ්නේ right relation 1 එකේ දෙක උත්තරේ දෙක එකේ normalize form එක තමයි දෙවෙනි ප්‍රවිතිකරණය එකේ කියන්න ඕනේ මෙතන දාන්න ඕනේ there are transitive dependent කියන්න ඕනේ and all non-key attributes are fully functionally depends on the primary key එතකොට සිංහල medium දරුවෝ ලියා ගන්න අනිත් සද්දයිනේ ගණන් ගන්න එපා අදට විතරක් මයින්ඩ්ලස් මම ඒකට සොලියුෂන් එකක් ගන්න. හරි. එතකොට සිංහල මාධ්‍ය දරුවෝ ලියා ගන්න සියලුම යතුරු නොවන උපලැකි ප්‍රාථමික යතුරු මත පූර්ණ ලෙස කාර්යබද්ධව පරායත්ත වේ සංක්‍රාන්ති පරායතතා පවතී. partial dependency තිබුණට transitive dependency නෑ. එතකොට එතෙන්දී මේක sorry transitive dependent සංක්‍රාන්ති පරායතතා පවතිනවා transitive dependent තියෙනවා එම නිසා එය දෙක ප්‍රමිතිකරණය කියලා කියන්න වෙනවා එහෙනම් ඊළඟ උත්තරේ මෙතන ළමයි උත්තර දෙකක් දීලා තිබුණා relation දෙකට තුනට සමහරු ලියලා තිබුණා සම්බන්ධතා දෙක සහ සම්බන්ධතා තුන යන ඕනෑම එකක් හෝ දෙකම ගන්න පුළුවන් කියලා තිබුණා. දෙක normalize කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් තුන normalize කියලා දාලා සංක්‍රාන්ති පරායතතා නොපවතී කියලා දාන්න පුළුවන්. එතකොට ඒ දෙකටම ලකුණු දුන්නා. ඒතර වඩා හොඳ එක තමයි no transitive dependent. දැන් මෙතන transitive dependent table එකේ transitive අපි table එකට චුට්ටක් යන් බලන්න. table එකේ table මේකත් අරගමු. ප්‍රශ්න පත්‍රයට යන්න. මේකේ දැන් transitive dependency තියෙනවද? නෑ නේද? එහෙනම් මේක තියෙන්න ඕනේ මොකද 3 සහ 2 සහ 3 මොකද්ද වෙන්න ඕනේ? ඕන ID. ඕන ID එක තියෙන්නේ මොකටද? ඕනත් එක කනෙක්ට් වෙන්න. ඒක ප්‍රශ්නයක් වෙලා නෑ. එතකොට vehicle registration එක මත මේ දෙකම රඳා පවතිනවා. එහෙනම් ඒක තුන්වෙනි ප්‍රවිතිකරණය. කිසි ගැටලුවක් නෑ. ඊළඟට මේකට ගියාම ඕන ID own name, contact number, right? එතන transitive dependency නැහැ, right? ඒක ඔක්කොම own ID මත රඳා පවතිනවා. එහෙනම් වඩා හොඳ පිළිතුර විදිහට තුන්වෙනි ප්‍රමිතිකරණය කියලා ගන්න පුළුවන්. හැබැයි සමහර ළමයි එක දෙවෙනි ප්‍රමිතිකරණය කියලා දැම්මා. මොකද දෙවෙනි ප්‍රමිතිකරණයේ තියෙනවා අර කලින් අවුරුද්දේ කරා විදිහටම කියන්න පුළුවන් අපිට තුන්වෙනි ප්‍රමිතිකරණයේ තියෙන එකක් දෙවෙනි ප්‍රමිතිකරණයේ තියෙන පුළුවන් කියන මතය අරගෙන කියන්න පුළුවන්. හැබැයි පළවෙනි එකට නම් තුන්වෙනි ප්‍රමිතිකරණය කියලා කියන්න බෑ. ඇත්තටම බෑ. මෙතන හින්දා. එතකොට අර ගිය අවුරුද්ද ප්‍රශ්න නිසා ඒගොල්ලන්ට ලකුණු දෙන්න උනා මොකද්ද? කිසියම් එකක් තුන්වෙනි ප්‍රමිතිකරණය නම් අනිවාර්යෙන් එක දෙවෙනි ප්‍රමිතිකරණය වෙන්නත් ඕනේ. ඒ හින්දා දෙක කියලා කියන්නත් පුළුවන්. එතකොට ඒකේ සාධාරණීකරණය ලියමු අපි.
සංක්‍රාන්ති මේ දෙකටම මම මේ කියන්නේ එකම උත්තරේ. මේ දෙකටම ලියන්න no transitive dependency. සිංහල මාධ්‍යරුවෝ සංක්‍රාන්ති පරායක තානුමැති වීම. හරි මම යනවා ඊළඟ ප්‍රශ්නෙට ටක් ගාලා. ඊළඟට අහනවා මෙන්න මේවා පුරවන්න කියලා. මේ කියන්නේ ඊළඟ ප්‍රවිධිකරණය ගැන කියන්න තියෙන. එහෙනම් පුතේ අපි ලියමු. පළවෙනි එක තමයි P. P කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ පළවෙනි එකට වෙලා තියෙන මොකක්ද කියලා. ඒක ඊළඟ දැන් ඔයාලා දකින්න ටේබල් එක මේකනේ. මේකේ ඊළඟ අවස්ථාව මොකද්ද? තුන්වෙනි ප්‍රවිධිකරණය. දෙකේ නෑ තියෙන තුනට යන්න ඕනේ. තුනේ තියෙන එකට යන්න තැනක් නෑ නේද? තුනේ නම් යන්න තැනක් නොමැද තමයි කියන්න තියෙන්නේ. මං කියන එක තේරෙනවද? එහෙනම් අපි බලමු ඔයගලගේ පිළිතුරු කොහොමද යන්නේ කියලා. මම ඒකේ මාකින් ස්කීම් එකත් එක්ක යන්නම්. හරි. මේකේ අහන්නේ මෙහෙමයි. පළවෙනි එකේ පළවෙනි වගුව දිස බලන්න. පළවෙනි වගුව දිහා බලන්න. ඒකේ යන්න තියෙන ඊළඟ ස්ටේජ් එක තමයි මොකද්ද? third normalize. මේකට ලකුණක් හම්බ වෙනවා. right ඊළඟට කොහොමද මේක හදාගන්නේ customer NIC එකයි customer name එකයි city එකයි මෙතන තියලා transitive dependence කරන විදිහ මතකයිනේ එයා ගන්නවා මෙතනට postal code එකත් එක්ක වෙනම customer city කියලා එකක් හදාගන්නවා ඊට S කියන්නේ අර table එක හදාපු table එක මේ පෙන්නන table එකේ මෙන්න මෙතන පෙන්නන transitive dependence එක අයින් කර අවස්ථාව පෙන්වීම තමයි මෙන්න මේ වගුවේ ඊළඟ අවස්ථාවට දීලා තියෙන්නේ. මම පෙන්නන්න මෙතන කියන්නේ relations in next normal form. දැන් ඔයා පුතේ මෙතෙන්ට දුන්නා නම් මේකට තුන්වෙනි ප්‍රමිතිකරණය කියලා. මෙතන මොකද්ද? ඊළඟට හදන්න එකක් නෑ අර වගුවම පිටපත් ලිවීමක් ලියන්න. මොකද ඊළඟ next යන්න තැනක් නෑනේ මෙතන. සමහර ළමයි තිබුණා ඊළඟ කියලා දෙයක් නැත. ඊළඟට යන්න ස්ටේජ් එකක් නෑ. තුනම තමයි. සමහරු 3 කියලා ලියලා තිබුණා. සමහරු මේකේ තියන්නේ 3. ඉතින් දෙකේ නම් ඉන්නේ 3ට නේ යන්නේ. 3 පන්තියේ නම් ඉන්නේ යන්න තැනක් නෑ. සමහරු 3ේම තමයි ඉන්න තියෙන්නේ කියලා ලියලා තිබුණා. ඒ දෙකටම ලකුණු දුන්නා. පැහැදිලිව පෙන්නුවොත් 3ම හරිනම් ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ පිළිතුරේ අක්ෂර වින්‍යාස ඒ කියන්නේ ස්පෙලිං මිස්ටේක්ස් ඒ වගේම කුඩා කුරු මහා කුරු හොඳ දෙයක් මම මේ කියන්න හදන්නේ පුතා මේ පේපර් එකේ තියනවාද යම්සේද ඒ විදිහට ලියන්න ඕනේ. කියන්නේ ඒකේ තියනවා නම් කැපිටල් ඔයාට බෑ ඒක සිම්පල් කරලා ලියන්න. ඔයා එහෙම ප්‍රැක්ටිස් වෙලා යන්න. දැන් මෙතන මේ කස්ටමර් C කැපිටල් NIC කැපිටල් ඔයා ඒව ඒ අයුරින්ම භාවිතා කරන්න වෙනවා. ඒකට අහිමි වෙනවා අර මේ පිළිතුරේ සම්පූර්ණ භාවයට හම්බ වෙන අවසාන ලකුණ අහිමි වෙනවා එහෙමලු. දැන් සස්මිතගේ මේකේ සම්පූර්ණ ලකුණ මේ කැපිටල් NIC ලකුණ ලැබෙනවා. එතකොට ඒ කොටස් වල ලකුණ ලැබෙනවා. ඊළඟට right දැන් අපි ප්‍රශ්න පත්‍රයට යමු. right relationship සහ draw an entity relationship diagram එතන පෙන්නලා තියෙනවා key attributes relationships cardinality අඳුනන්න කියලා තියෙනවා. ඒවත් එක්ක ඉහත scenario එකට අඳින්න කියලා තියෙනවා C වල. D වල කියන්නේ පාරිභෝගික විසින් වාහනයක් කුලියට ගැනීම පිළිබඳ විස්තර සමාගම් විසින් තබා ගැනීමට අවශ්‍ය වේ. rent date කුලියට ගත් දිනය start date සහ end time යන විස්තරද ඇතුළත් වන rent ලෙස සම්බන්ධතා relationship නිර්මාණය කරන්නේ එතනදී අර rent එකේමයි අඳින්නේ. හොඳේ ඒකෙමයි අඳින්නේ. එතකොට මේකේ
මේ ආන්සර් මම ආන්සර් ෂීට් එක පෙන්නන්නම්. මේ D කොටසේ ආන්සර් එක. ඒකට තමයි වෙනම ලකුණ දෙන්නේ. right ඔන්න මම දැන් ආන්සර් ෂීට් එක ගැන විස්තර කරගෙන යනවා. එතකොට මෙතන දාලා තියෙනවා one mark per relationship rent owner with correct cardinality. එතකොට relationship එක rent කියන එකටයි owns කියන එකටයි ලකුණ ලැබෙනවා. with correct cardinality. පුතේ cardinality නොතිබුණොත් ලකුණ දෙන්න බෑ. vehicle owner එක්කෙනයි vehicles ගොඩක් දෙන්න පුළුවන් owns. many customers can rent many cars. right එහෙම යන්න පුළුවන්. සිංහල මාධ්‍ය දරුවන්ට ඒ විදිහටම යන්න පුළුවන්. right ඒ වගේම capital simple ඒවා ඒ ලකුණ දැන් මෙතනදී ළමයා ඕන එකක් ලියන්න පුළුවන් customer කියලා නිකන් ලියවෙන්න පුළුවන්. customer කියන එක ලියන්න පුළුවන් කැමති විදිහකට spelling mistakes එක්ක. නමුත් ලකුණ මෙතෙන්දී ලැබෙනවා. අර සම්පූර්ණත්වයේ ලකුණ හිමි වෙලා යනවා. කොහොම නමුත් දැන් ඔයාලා ඒ chance එක ගන්න එපා කෝකට. හැම විටම paper එකේ capital ද දෙන්නේ මොන 20 දරුවෝ තරුවක් දාලා ලියා ගන්න capital simple සලකා ලියන්න කියලා දාගන්න. right ඒක අනිවාර්යෙන්. right ඊළඟට ඔයගලන්ට ඊළඟ ලකුණට කියනවා customer vehicle owner entities with all attributes. මේවා ඔක්කොම හරි නම් එක B ලකුණ හම්බ වෙන එක. හරි පරිස්සමට ඒ ලකුණ ගන්න ඕනේ. කියන්නේ customer තියෙන්න ඕනේ, vehicle තියෙන්න ඕනේ, vehicle owner තියෙන්න ඕනේ. ඔය තුනම තිබුණොත් with attributes ටිකත් එක්ක තිබුණොත් තමයි අර ලකුණ. කොයිතරම්නම් අමාරුද බලන්න එක ලකුණක් ගන්න. අනුගතල පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. මොකද ඇත්තටම ටේබල් එක ඔක්කොම දීලා තියෙන දෙයක් නෙතින් අමාරු නෑ. ඊළඟට correct keys පෙන්වන්න ඕනේ. ඒ keys ටික හරිනම් ලකුණ ගන්න පුළුවන්. right මේ තියෙන completeness spellings and case spelling කියලා දාලා තියෙන completeness. ඊට පස්සේ තව ලස්සන වැඩේ කියන්නේ අර customer city කියන එක මෙතන මේක ටේබල් එකේ ආවට ලකුණු අවෝඩ් වෙන තරක් තියෙනවද බලන්න customer city. එතන ළමයා මේක ඇදලා තියෙන්න පුළුවන්. මෙතන මේක මේවට දාලා තිබුණොත් ප්‍රශ්නයක් වෙනවා. දැන් customer දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. normalize කරපු එකට අඳිනවද තියෙන ටේබල් එකට අඳිනවද කියලා ළමයට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. right දැන් මේ ඇඳලා තින්නේ normalize කරාට පස්සේ. සාමාන්‍ය normalize කරපු එකට අඳිනවා නෙවෙයි ER එක normalize කරලා තමයි table හදන්නේ. එතන චූටි ගැටලුවක් තියෙනවා නැත්නම් නෑ. හැබැයි අපි marking scheme එකේ විදිහට ළමයා ලියලා තියෙනවා නම් customer මේවා ටික තිබුණොත් ලකුණු දුන්නා මේවත් මෙහි තිබුණා. ඒත් බලලා ලකුණු දුන්නා. මෙතන චුට්ටක් ඔයාලට තේරෙනවද පොඩි ගැටලුවක් වෙනවා. ඇත්ත කතාව කොහොමද මම කියන්න? පුතේ ඇත්තටම මුලින් ER එක අඳින්නේ. ER එක normalize කරන්නේ. ER එක normalize කරන කියන්නේ පහළට යන්නේ. දැන් මේක normalize එකක් ER කරන්නේ නැහැ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක සලකලා දරුවට අසාධාරණයක් නොවේ ලකුණු අපි දුන්නා. හරි ඒක පොඩ්ඩක්වත් හිතන්න. හරි ඊළඟ ප්‍රශ්නේ D කොටසේ අර rent date දරුවගෙන් දැනගන්න ඕනේ මේ rent කියන relationship එකට තමයි පුතේ මේ rent date start date කියන්නේ මේ කොටස ලකුණු ලැබෙන්නේ දරුවගේ D කියන කොටසට. ඒක වෙනම අඳින්න අවශ්‍ය නැහැ. ඒක සමහර ළමයි rent කියලා මෙන්න මෙහෙම දීලා තිබුණා. ඒ ළමයට ලකුණු දීලා තිබුණා. එහෙම නැත්නම් ER එකේ පෙන්නලා තිබුණා. සමහර දරුවෝ මෙතන ලියලා තිබුණා. මේ විදිහට. ඒ කියන්නේ
customer ගේ පැත්තෙන් customer ID එක අරගෙන vehicle පැත්තෙන් vehicle එක අරගෙන rent date start date end date වෙනම දාලා තිබුණා table එක. ඒකම තමයි මේ ළමයා මෙතන ලියුවත් ලකුණු ලැබෙනවා. ළමයා මෙහෙම ලියුවත් ලකුණු ලැබෙනවා. alternate answers කියලා මේ තියෙන්නේ. සමහර ළමයි SQL code ලියලා තියෙයි කියලා හිතලා තමයි මේ ප්‍රශ්න දාලා තියෙන්නේ create table rent කියලා අර ඒ ටේබල් එක හදනවා කියලා පෙන්නලා තියෙනවා. ඉතින් එහෙම ආන්සර් ගන්න මගේ පැනල් එකේ මට ලැබුණේ හම්බුනේ නෑ. මට හම්බෙච්ච ඔක්කොම ළමයි මෙන්න මෙහෙම තමයි දාලා තිබුණේ. මෙහෙම දාලා තිබුණෙත් නැති තරම්. අවසාන ප්‍රශ්න. SQL කෝඩ් එකක් ලියන්න කියලා තියෙනවා. අපි ප්‍රශ්න පොඩ්ඩක් බලලා එමු. එක් වාහන හිමිකරුට අයිති සියලු වාහන ඕන ID සහ vehicle registration number තෝරා ගැනීමට SQL එකක් ලියන්න කියලා තියෙනවා. right. ඔකේ ලියන්න පුළුවන් දරුවට select ඕන ID vehicle registration from vehicle කියලා දාන්න පුළුවන්. ඒත් ලකුණු ලැබෙනවා. right. එහෙම නැත්නම් සමහර ලාලා තියෙනවා group by vehicle ඉතින් group by කියලා දාන්නත් පුළුවන්. right. එහෙම නැත්නම් කෙලින්ම vehicle දාලා semicolon දාන්නත් පුළුවන්. right. මෙතන one mark correct query මෙතන මේ cases ගැන බලන්න නැතුව යන්නේ. මොකද select ඒවා එකක්වත් case ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ one mark correct syntax correct name semicolon use යනවා. ඒ කියන්නේ ළමයා correct query එක ලියුවොත් ලකුණු ලැබෙනවා. හැබැයි පුතේ ළමයාට semicolon එක අතරමං මගහැරුණා නම් ඒ දරුවට මේ දෙවෙනි ලකුණ ලැබෙන්නේ නැහැ. මොකද මේ one mark correct query එක correct නම් capital simple බාධාවක් නැතුව ළමයාට ලකුණු ලැබෙනවා. ඊළඟ ලකුණ ලැබෙන්නේ correct syntax correct name semicolon. කියන්නේ සමහර ළමයි ඉන්නවා semicolon එක හල්ලලා ලියනවා. සමහර ළමයි මෙතන vehicle reg number එකට එයා කැමති vehicle number හරි මොකක් හරි එකක් දානවා. ඕවා අඩු වුණොත් ළමයට ලකුණු හම්බ වෙන්නේ. ඉතින් මගේ පුතාලා ලකුණු ගන්න නම් පරිස්සමට cases උත් පරිස්සම් කරගෙන semicolon උත් දාගෙන අරකේ තියෙන විදිහටම ලියුවනම් අර ලකුණු අඩකඩ දෙන්න ඕනේ. කෙලින්ම ලකුණු දෙක ගෙඩි පිටින් ගන්න පුළුවන්. right මේක හරි පරිස්සමෙන් බලන්න. එතකොට field names දීලානේ තියෙන්නේ. ඒ හින්දා පුතාට කරදර වෙන්න ඕනේ. ඒව ලස්සන ලියන්න. හරි ඔන්න ඔහොම ලකුණු පරිස්සම් කර ගැනීමට උත්සාහ කරන්න. දරුවා දක්ෂයි මම දන්නවා ඒක. දරුවා දන්නවා. හැබැයි විභාගයේදී අතපසුවීම තමයි වැඩියෙන්ම දරුවන්ට තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි දේ තමයි අතපසුවීම කියන එක අඩු කරගන්න. ඒකට නම් ඔයා ප්‍රශ්න උත්තර කිරීම සහ මාකින් ස්කීම් මේ විදිහට බැලීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මාකින් ස්කීම් එකේදී ලකුණු ලබා ගැනීම කොහොමද කියන එක අවධානයෙන් ඉන්න. බලන්න ඒ අය ලකුණු දෙන විදිහ. ඒ අය දරුවන්ට ඩබල් පනිෂ් කරන්නේ නැහැ. දෙපාරක් පනිෂ් කරන්නේ. මෙතන වැරදුන එකට ලකුණ තියෙනවා. හැබැයි ඊට පස්සේ completeness කියන එකට ලකුණ අහිමි කරනවා. දැන් ඔයාට තේරෙනවා ඉතා පරිස්සමෙන් ඉතා සුපරීක්ෂාකාරීව ලියන්න කොහොමද කියලා. හරි. එහෙනම් අපි ආයෙ හම්බ වෙන්නේ සෙනසුරාදා අලුත් ටයිම් ටේබල් එකක් යනවා. හොඳ නිවුස් එකක් තියෙනවා. හෙට මම 9:00ට වෙබ්සයිට්ස් හදන්න උගන්වනවා. බේසික්ස් ඉඳන් 22 අයට විශේෂයි. 21 අයට කැමති නම් එන්න වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් පොඩි වර්ක්ෂොප් එකක්. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්.